සුබදෑසනක් ඔබ සියලු දෙනාටම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් උදෑසන ඔබ සියලු දෙනා පිළිගන්නවා. අපි මොන තත්ත්වයක තිබුණත් හිටියත් මොන තත්ත්වයක ඉන්න සිදු වුණත් අපිට දෙවියන් වහන්සේ කරුණාව තියෙනවා. උන්වහන්සේව නමස්කාර කරන්නට අපි මේ උදෑසන උන්වහන්සේව නමස්කාර කරමින් අපේ රජුන්ගේ රජ වෙන ස්වාමීන් වහන්සේට ප්‍රසන්නට යනවා. ඉතින් අපි පළමුවෙන් මේ දෙවියන් වහන්සේට බාර කරමින් යාඥා කරමු. සර්වබලදායක දෙවියන් වහන්සේ වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා, මහිම වේවා, ගෞරව වේවා. පියාණන් අපි මෙලාදී වහන්සේට නමස්කාර කරනවා. ඔබ වහන්සේ උසස් කරනවා. පියාණනි අපි විශ්වාස කරන මොන වාතාවරණයක තිබුණත් ස්වාමිනේ මාධ්‍ය වහන්සේ ඉන්නවා කියලා. පියාණනි අපි ඔබ වහන්සේට අඬ ගසනවා මේ දේව මෙහෙතුර ඔබ වහන්සේ අපි කෙනෙක් කටට ගසන්න, අපිව ශක්තිමත් කරන්න, අපිව පුබුදු කරන්න, ඔබ වහන්සේගේ බලයෙන් උත් ඔබ වහන්සේගේ නාමය දරාගෙන යන්න මේ උදෑසන පටන් අපිට ශක්තිය දෙන්න. මෙසේ යාඥා කරන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. අපි බයිබල් පද කීපයකට සම්බන්ධ වූ ගීතාවලිය 145 වන පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තුන්වෙනි පදය දක්වා සියල්ලටම යාපත්කම් කරන්නා වූ දෙවියන් වහන්සේ ප්‍රශංසා ගීතයකි දාවිද් විසින් මාගේ දිව් රජුන් වහන්සේ ඔබ උසස් කරන්නේ ඔබගේ නාමයට සදාකාලයටම ප්‍රශංසා කරන්නේ සමදා ඔබට ප්‍රශංසා කරන්නේ සදාකාලයටම ඔබගේ නාමය වර්ණනා කරන්නේ ස්වාමීන් වහන්සේ උතුම් බෝසෙන් ප්‍රශංසා ලැබිය යුතුය. උන්වහන්සේ උතුම්කමද සොයා දැනගත නොහැකිය. ආමේන්. උදෑසන වහන්සේගේ උතුම්කම අපි දකින්නට යනවා. උන්වහන්සේ අපේ රජුගේ රජ ස්වාමීන්ගේ ස්වාමීන් නිසා උදෑසන වහන්සේ ප්‍රශංසා කරන්න යනවා. අපේ රජුන් වහන්සේට ප්‍රශංසා කරමු. සදාකාලම වහන්සේට ප්‍රශංසා කරමු. අඳුරේ බල වෙවුලන්ට යන උන්වහන්සේගේ නාමය නිසා. හලෙලූයා. දෙවියන් වහන්සේ, විශුද්ධ දෙවියන් වහන්සේ, උතුම් දෙවියන් වහන්සේ අපි මේ දැසන කරන්නේ. හalleluya දෙවියන් වහන්සේ. ඔබ උසස් සමිඳේ මා වැඳ වැටෙන්නේ ඔබ අනියසයි. ඔබ
සස්සු කුෂ්ඨ දෙවියන් වහන්සේට නමස්කාර කරනවා ස්වාමී. ඒ යේසුස් නාමයෙන් ඒ බලවන්ත නාමයෙන් අපි උදෑසන ප්‍රශංසා කරනවා ස්වාමී. ඒ රාජුන්ගේ රාජ ස්වාමීන් වහන්සේ ඒ නාමයෙන් ආමේන්. හalleluya.
ස්වාමී නමස්කාරයක් සම්පූර්ණ ස්වාමීන් වහන්සේගේ පවුලට අපි සුදුසු නැහැ අපි පව්කාරයන් නමුත් ඔබ වහන්සේගේ ප්‍රේම විශාලත්වය දකින්න ස්වාමීනි අපි කිලිටි වස්ත්‍ර අරගෙන අපේ සියලු පාපයන් ඔබ වහන්සේ වෙතට අරගෙන එනවා ස්වාමී අපි මේ වෙලාවේදී ඔබ වහන්සේට පව්කමා කරන්න අපි අතින් වෙච්ච වැරදි අපි දැන කළ වැරදි අපි නොදැන කළ වැරදි අපි සිතින් වචනෙන් ක්‍රියාවෙන් අපි ඔබ වහන්සේගේ වචනය කඩ කළ මොහොත ගැන අපි මෙතන මතක් කරනවා ස්වාමී ඔබ වහන්සේගේ වචනේ කියනවා සියල්ලම පවකට ඔබ වහන්සේගේ මහිමෙන් නිදව සිටිනවා පියාණනි අපි සියලු දෙනාම පව්කාරයි නමුත් ඔබ වහන්සේ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේ අපිට කමා කරන්න ස්වාමී අපිට කමා කරන්න ඉසුල් මොහොතක් ඔබ වහන්සේ ඉදිරියේ කියමු ස්වාමී අපිට කමා කරන්න සුදානන් වහන්සේ අපිට මඟ පෙන්වන්න අපේ පාපයන් ගැන අපේ දුර්වලකම් ගැන අපි පරික්ෂාවට වැටිච්ච මොහොතවල් ගැන ස්වාමී අපිට කමා කරන්න ඔව් ස්වාමීනි ඒ කුර්සිය මතක් කරනවා ස්වාමීනි අපි මේ වෙලාව අපේ සියලු පව් දරාගෙන ඔබ වහන්සේ කුර්සිය මත දෙවියෝ අපි වෙනින් ඔබ වහන්සේ සියල්ල දරාගත් දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේ ස්තුති කරනවා ස්වාමී එනිසා ඔබ වහන්සේ කියන ස්වාමීනි මම ආදරය වහන්සේ Dalam
බයිබල් කියවීම ධර්මදේශකයා 3 වන පරිච්ඡේදයේ 1 වන පදයේ සිට 16 වන පදය දක්වා ධර්මදේශකයා 3 වන පරිච්ඡේදයේ 1 වන පදයේ සිට 16 වන පදය දක්වා හැම දෙයකම නියම කාලයක් හා වේලාවක් ඇත. හැම දෙයක ප්‍රස්තාවක්ද මේ මහ පොළොවේහි හැම කාරණයකටම නිසි කාලයක්ද ඇත. උපදින්නට කාලයක් සහ නැසින්නට කාලයක් ඇත. සිටවන්නට කාලයක් සහ උදුරා දමන්නට කාලයක් ඇත. මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක් ඇත. කඩා දමන්නට කාලයක් සහ ගොඩ නගන්නට කාලයක් ඇත. අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක් ඇත. වැළපෙන්නට කාලයක් සහ නටන්නට කාලයක් ඇත. පෙම්වතුන්ට එක්වීමට කාලයක් සහ එයින් වැළකීමට කාලයක් ඇත. වැළඳ ගන්නට කාලයක් සහ වැළඳ ගැනීමෙන් වළකින්නට කාලයක් ඇත. සොයා ගන්නට කාලයක් සහ නැති වී යන්නට කාලයක් ඇත. තබා ගන්නට කාලයක් සහ ඉවත දමන්නට කාලයක් ඇත. ඉරා දමන්නට කාලයක් සහ එළවන්නට කාලයක් ඇත. නිශ්ශබ්දව සිටින්නට කාලයක් සහ කතා කරන්නට කාලයක් ඇත. ප්‍රේම කරන්නට කාලයක් සහ ද්වේෂ කරන්නට කාලයක් ඇත. යුද්ධයට කාලයක් සහ සාමයට කාලයක් ඇත. අපේ සියලු වැඩ කටයුතු වලින් කවර ප්‍රයෝජනයක් ඇද්ද? දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා පිට තබා ඇති කාර්ය මම දනිමි. උන්වහන්සේ සියලු දේම ඒ කාලයට සුදුසු ලෙස සකසා තිබේ. උන්වහන්සේ අතීතය හා අනාගතය පිළිබඳ හැඟීම් මිනිසුන්ගේ සිතී තබා ඇත. එසේ වුවත් දෙවියන් වහන්සේ මුල සිට අග දක්වා කළ කාරණා දැනගන්නට මනුෂ්‍යයාට බැරිය. එබැවින් සිය ජීවිත කාලයේදී ප්‍රීති වී හරි දේ කිරීමට වඩා හොඳ දෙයක් ඔවුන්ට නැති බව මම තේරුම් ගතිමි. අප කළ යුත්තේ අප උපයාගත් දෙයින් කාදී ප්‍රීති වීමය. එය දෙවියන් වහන්සේගේ දීමනාවකි. දෙවියන් වහන්සේ කරන සියල්ල සදහටම පවතින බව දනිමි. ඊට එක් කළ හැකි කිසිවක් නැත. ඉන් අඩු කළ හැකි කිසිවක්ද නැත. දෙවියන් වහන්සේ එය කර ඇත්තේ මනුෂ්‍යයන් තමන් වහන්සේ ඉදිරියෙහි ගරු බිය දක්වන පිණිසය. දැන් තිබෙන දේ මින් පෙරද තිබුණේය. මතු සිදුවන්නට යන දෙය මින් පෙරද සිදුවිය. දෙවියන් වහන්සේ එම දේම නැවත නැවත සිදු කරන සේක. ලොවේ ඇති අයුක්තිය. මේ මිනිස් ලොවෙහි යුක්තිය තිබිය යුතු තැන අයුක්තියද සාධාරණකම තිබිය යුතු තැන අසාධාරණකමද තිබෙන බව මම දිටිමි. දෙවියන් වහන්සේගේ වචනයට ස්තුති වේවා. ආමේන්. අද දිනට නියමිත දැන්වීම. සෑම ඉරිදා දිනකම උදෑසන 10:30ට YouTube සමාජ ජාලය ඔස්සේ දේව මෙහෙය විකාශනය වේ. අද දේව මෙහෙන් පසුව තරුණ එකමුතුව දහවල් 12ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. CTS සහ YFC ආයතනයේ ගුරුවරයෙකු වන නාමල් වීරසිංහ සහෝදරයා විසින් විවාහක සහ ආදරය යන මාතෘකාව ඔස්සේ එය පැවැත්වේ. ලබන ඉරුදින දේව මෙහෙන් පසුව දහවල් 12ට Zoom තාක්ෂණය ඔස්සේ සභාවේ සියලු සමාජිකයන්ට රැස්වීමක් පැවැත්වේ. ඔබේ සහභාගීත්වය අපි ආදරයෙන් ප්‍රකාශ කරමු. පුරුෂ සංගමය විසින් පවත්වනු ලබන යාඥා රැස්වීම සෑම ඉරිදා දිනකම රාත්‍රී 7ට Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. අගෝස්තු 29 වෙනිදා රාත්‍රී 7 සිට මාස 3ක කාලයක් ලොවට පියෙකු අවශ්‍යයි යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. කරුණාකර සහෝදර ජූඩ් හෝ දේවකැති කිම් සමග ලියාපදිංචි විය හැක. කාන්තා සංගමය විසින් පවත්වනු ලබන යාඥා රැස්වීම සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා උදෑසන 6 සිට 6:30ට දක්වා පැවැත්වේ. එවැගේම බයිබල් අධ්‍යයනය සෑම සෙනසුරාදා උදෑසන 6 සිට 7 දක්වා
සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. තරුණ එකමුතුව විසින් පවත්වනු ලබන යාඥා රැස්වීම් සෑම සෙනසුරාදා දිනකම සවස 4ට සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. මෙම කෝවිඩ් වාතාවරණය නිසා යම් කිසි අපහසුතාවයකට පත්ව සිටින පන්ති මූලිකයන්ට හෝ දේවගැතිතුමා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ස්තුතියි. අපි දැන් මැදහත් යාඥා කාලයකට යොමු වෙමු. අපි යාඥා කරමු. දෙවි සමිඳුනි, මේ උදෑසන දවස ආරම්භ කිරීමේදී ඔබ වහන්සේ අභිමුවෙහි ඇති නිශ්චලතාවයට අපි ඇතුළු වී සිටිමු. අපි ලබා ඇති සියලු ආශිර්වාද ගැන ඔබ වහන්සේට තුති පුදමු. අපේ සභාවේ සිටින සියලු දෙනාම ඔබ වහන්සේට බාර කරමි. අපේ සභාවේ දේවගැතිතුමා සහ ඔහුගේ පවුල බාර කරමි. ඔහුට ආශිර්වාද කරන්න. මඟ පෙන්වීමද වැඩ කිරීමට ශක්තියද ප්‍රඥාවද දුනු මැනව. සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ රෝග වසංගතය වැළඳී ස්වස්සන ව්‍යාකූලතාවය සමග දුක් විඳින හා අසාධ්‍ය තත්ත්වයේ පසුවන ඔක්සිජන් නොමැතිව දුක් විඳින සියලු රෝගීන්ව ඔබ වහන්සේ ස්පර්ශ කරමින් ඔබ වහන්සේගේ සුව කිරීමේ හස්තය ඔවුන් මත තබා ඔවුන්ට දිව්‍යමය සුවය සැනසීම ලබා දී ඔවුන්ව නිදහස් කළ මැනව. ස්වාමිනී, මේ රෝගීන් රැක බලා ගන්නා අපේ වෛද්‍යවරුන්, හෙදියන් සහ අනිකුත් කාර්ය මණ්ඩලය ඔබ වහන්සේට බාර කරමි. අනේ ස්වාමිනී, ඔවුන්ව ආරක්ෂා කරන්න, ඔවුන්ට ආශිර්වාද කරන්න. අනේ ප්‍රේමණීය දෙවි පියාණෙනි, මේ වෛරසය කරන කොටගෙන වැඩි අවදානම් තත්වයේ සිටින අපේ වැඩිහිටියන්, කුඩා දරුවන්, ගැබිණි මව්වරුන් සහ අනිත් සියලු දෙනා ඔබ වහන්සේගේ දිව්‍යමය හස්තයට බාර කරමි. මේ වෛරසය කරන කොටගෙන දුක් පීඩා විඳින ජනතාව ගැන ඔබ වහන්සේට මතක් කර සිටිමු. එදිනෙදා රැකියා කරන අය කිසිදු රැකියාවක් නොමැති ගැනද දයානුකම්පාවෙන් බැලුව මැනව. ප්‍රේමණීය පියාණෙනි, අපේ රටේ දේශපාලඥයන් ගැන මේ අවස්ථාවේදී අපි සිහිපත් කරමු. ඔවුන්ට බුද්ධිමත්ව හරි තීරණ රට ජනතාව වෙනුවෙන් ගන්න ප්‍රඥාව හා මඟ පෙන්වීම දුනු මැනව. එමෙන්ම මේ අවස්ථාවේ මුළු මහත් ලෝක වාසී ගැන ඔබ වහන්සේට කන්නලව් කරමි. ඔවුන් සියල්ලටම මේ වසංගතයෙන් ඔබ වහන්සේගේ දිව්‍යමය සුවය, සමාදානය හා ආරක්ෂාව ලබා දුනු මැනව. මේ සියල්ල අප ඉල්ලා සිටින්නේ අපි උදෙසා කුරුසුපත්තු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ස්වාමීන් වහන්සේ අපගේ යාඥාවට එමුකන් දෙන දෙවියන් වහන්සේ. අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් गायन करमु विसी देवद गीतिकाव මේ ගීතිකාව ગાයන ක්‍රමයේ අපේ සම්මාදම් සාදාසෙන් තස ජන
අපි යාචනා කර සිටිමු. ආදරණීය දෙවියන්නි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ජීවමාන දෙවියන්නි ඔබ වහන්සේ අපට දුන්නා වූ ඔබ වහන්සේගේ සැපයීමෙන් ස්වාමීනි ඔබ වහන්සේගේ රාජ්‍යයට කොටසක් දෙන්න ඔබ වහන්සේ දුන්නා වූ අනගි කරුණාව නිසා ජීවමාන දෙවියන්නි ඔබ වහන්සේ ඒ සියල්ලටම ආශිර්වාද කරන්න දුන්නා වූ දයාවලට ඔබ වහන්සේම ආශිර්වාද කරන්න ඒ වගේම ජීවමාන දෙවියන්නි ඒ මුදල් ඒ සියයම සැපයීමක්ම ඔබ වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් පාවිච්චි කරන්න අවශ්‍ය කරන ඒ මඟ පෙන්වීමත් සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් ඔබ වහන්සේම අපට දානය කරමනව ජීවමාන දෙවියන්නි ඔබ වහන්සේට මා බාර වෙනවා ජීවමාන දෙවියන්නි ඔබ වහන්සේට මා යටත් වෙනවා මෙතෙන් පටන් ඔබ වහන්සේම සමුදනේ මා තුලද සමුදනේ සුද්ධාත්මයන් වහන්සේද කරුණ කොටගෙන ජීවමාන දෙවියන්නි ඔබ වහන්සේගේ පණිවිඩය ඔබ වහන්සේම සමුදනේ ඔබ වහන්සේගේ ජනතාවට නිදහස් කරන්න වහන්සේ මා පාවිච්චි කරමනව මෙන්න මා අඩුවෙන්ටත් ඔබ වහන්සේ වැඩි වෙන්නටත් අවශ්‍යයි ජීවමාන දෙවියන්නි සියලු ඔබ වහන්සේගේ දාතට බාරයි ඔබ වහන්සේ අසුනිසා ස්තුතිවන්ත වෙනවා සියල්ල කීවේ දිල්ලුවේ දපවෙන ජීවිතේ පූජා කර නාසරී යේසුස් වහන්සේගේ අනුගතුම ශ්‍රී නාම නිසාමයි ආමෙන් අද දවසේ දෙවියන් වහන්සේ ඉදිරියේදී අපේ අවධානය යොමු කරන්න සූදානම් වෙන බයිබල් කොටස මම තෝරාගත්තේ දේශනාකාරය පොතේ 3 වෙනි පරිච්ඡේදයෙන් මේ බයිබල් කොටස ගැන අපි අවධානය යොමු කරොත් මේ කොටසේ මාතෘකාව විදිහට සඳහන් වෙන්නේ සියලු කාලයන් සහ ප්‍රස්තාවන් දෙවියන් වහන්සේ යටතේ බව සියලු කාලයන් සහ දෙවියන් වහන්සේ යටතේ බව අපි දන්න ප්‍රධාන කාරණාවක් තියෙනවා අපි ක්‍රිස්තියානි ජීවිතය තුළ දෙවියන් වහන්සේ අත්දැකීමින් ඉන්නා වූ අපගේ ජීවිතවල අපි අත්දකින ප්‍රධාන කාරණාවක් තමයි සෑම කරුණක් උදෙසාම දෙවියන් වහන්සේට කාලයක් තිබෙන බව දෙවියන් වහන්සේට කාලයක් තිබෙන බව මේ කාලය උන්වහන්සේගේ යටතේ තියෙන උන්වහන්සේගේ කැමැත්ත පරිදි මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ අපි දකිනවා උන්වහන්සේ මේ ලෝකේ මවන කොටත් උන්වහන්සේ එකපාර සියල්ල මවා නිම කර සිටියේ නැහැ. උන්වහන්සේට පළවෙනි දවස තුල සලස්මක් තිබුණා. උන්වහන්සේට දෙවෙනි දවස තුල සලස්මක් තිබුණා. උන්වහන්සේට තුන්වෙනි දවස, හතරවෙනි දවස, පස්වෙනි දවස, හයවෙනි දවස තුල සලස්මක් තිබුණා. ඒ වගේම උන්වහන්සේට වැඩ කරන්න සලස්මක් තිබුණා වගේම උන්වහන්සේට විවේක ගන්න සලස්මක් තිබුණා. ඒතර මේ සියල්ලක්ම උන්වහන්සේ යම්කිසි කාල රාමුවක් තුල තමයි සිද්ධ කරේ. ඒ කාලය උන්වහන්සේ ඉදිරියේ යහපත්ව තිබුණා. ඒ නිසා සෑම දවසක්ම අවසානයේදී උන්වහන්සේගේ වචනය තියෙන්නේ උදේවිය සවසවිය සියල්ල යහපත් බව උන්වහන්සේ දුරුසේක කියලා. ඉතින් මේ මැවීමේදී උන්වහන්සේගේ සලස්මක් තිබුණා වගේම අපි දකිනවා විවිධ බයිබලයේ අපි අත්දකින චරිතවලදී උන්වහන්සේ මේ කියන සලස්මට උන්වහන්සේගේ කාලයට යටත් කර තිබුණ බව උන්වහන්සේ ආබ්‍රහම් සමග කරන්නා වූ ගිවිසුම තුළදී උන්වහන්සේ පැහැදිලිව කියනවා නුඹේ භාර්යාව ගර්භණීව පුත්‍රයෙක් ලබන්නට යනවා ඔහුට ඊසාක් කියන නම තියන්න කියලා උන්වහන්සේගේ පොරොන්දුවේදී ආබ්‍රහම්ට තියෙනවා ආබ්‍රහම්ට කතා කරනවා නමුත් මේ කාරණාව ඊළඟ දවසේ සිද්ධ වෙන්න යන දෙයක් නෙමෙයි මේ කාරණාව ඊළඟ අවුරුද්දේ සිද්ධ වෙන්න යන දෙයක් නෙමෙයි නමුත් දෙවියන් වහන්සේගේ නියම කාලයේදී මේ ක්‍රියාව සිද්ධ වෙන්න යනවා ආබ්‍රහම්ට ඒ වෙනුවෙන් බලා ඉන්න සිද්ධ වෙනවා අපි ගත්තොත් එහෙම දෙවියන් වහන්සේගේ පොරොන්දුව දෙනකොට ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ ප්‍රකාශ කරනවා නුඹේ ජාතිය මේ ඊශ්‍රායල් ජාතිය මිස්ර දේශයේ වහල්භාවයට පත් වෙන්න යනවා කියලා නමුත් ඒ ක්‍රියාව ඊළඟ දවසේ සිද්ධ වෙන්න යන දෙයක් නෙවෙයි අඩුම ධර්මයේ එය ආබ්‍රහම්ගේ කාල පරිච්ඡේදය තුළදී සිද්ධ වෙන්න යන දෙයක් නෙමෙයි ඒක ඊසාගේ කාලෙදී සිද්ධ වූ දෙයක්ුත් නෙමෙයි ඒක යාකොබ්ගේ කාලෙදී සිද්ධ වූ දෙයක්ුත් නෙමෙයි ඒක ජෝසෆ්ගේ කාලෙදී සිද්ධ වූ දෙයක්ුත් නෙමෙයි නමුත් දෙවියන් වහන්සේගේ නියම කාලයේදී ඒ සියල්ල සිදු වෙන්න යනවා ඒ වගේම අපි ගත්තොත් එහෙම යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණීම පිළිබඳ දෙවියන් වහන්සේ ආදම් සහ ඒවට ලබා දෙන පොරොන්දුව මේක අපි ගත්තොත් එහෙම ආදම් සහ ඒවට ලබා දෙන අවස්ථාවේදී අපි හැමෝම දන්නවා මේ යේසුස් වහන්සේගේ ලෝකයට පැමිණීම මේ පාපයට විසඳුමක් විදියට යේසුස් වහන්සේ මේ ලෝකයට පැමිණෙනවා කියන එක දෙවියන් වහන්සේ දා උත්පත්ති පොතේ
ප්‍රකාශ කරනවා සර්පයා සහ ස්ත්‍රියට ස්ත්‍රිය නුඹේ වංශය සර්පයාගේ හිස පොඩි කරනවා නුඹ ඔහුගේ විලුඹ පොඩි කරන්නට යනවා කියන මේ කාරණාව තුලින් යේසුස් වහන්සේගේ පැමිණීම මේ පාපයට විසඳුමක් ලැබෙනවා කියන කාරණාව දෙවියන් වහන්සේ දෙදා ආදම් සහ ඒවට හෙළිදරව් කරනවා. ආදම් අවුරුදු 900 ගාණක් බයිබලයේ සඳහන් වන ආකාරයට මේ ලෝකයේ තුල ජීවත් වෙනවා. නමුත් ඔහුගේ කාලයේදී සිද්ධ වුණු කාරණාවක් නෙමෙයි. ඒ ආබ්‍රාම්ගේ කාලයේ සිද්ධ වුණු කාරණාවක් නෙමෙයි. ඒ යාකෝබ්ගේ කාලයේදී සිද්ධ වුණු කාරණාවක් නෙමෙයි. ඒ දාවිද්ගේ කාලයේදී සිද්ධ වූ කාරණාවක් නෙමෙයි. ඒ දානියෙල්ගේ කාලයේදී සිද්ධ වුණු කාරණාවක් නෙමෙයි. නමුත් නියම කාලය පැමිණි විට යේසුස් වහන්සේ මෙලොවට පැමිණෙනවා. මේ සියල්ලක් අපි දකිනකොට අපිට පැහැදිලිව පෙනෙන කාරණාව තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ක්‍රියාවන් යම් කිසි කාල රාමුවක් තුළ සිද්ධ කරන බවත් ඒ කාල රාමුව උන්වහන්සේගේ සැලැස්මට උන්වහන්සේගේ අනස්සකට යටත්ව තිබෙන බවත් උන්වහන්සේගේ සම්පූර්ණ සැලැස්ම උන්වහන්සේගේ අනස්සකට යටත්ව තිබෙනවා වගේම ඒ සැලැස්මේ ඔබෙත් මගේ ජීවිතේ දෙවියන් වහන්සේට මේ ලෝකයේ ආරම්භයේ සිට අවසානයේ දක්වාම උන්වහන්සේට නිශ්චිත කාලයක් උන්වහන්සේට නිශ්චිත සැලැස්මක් තිබෙනවා වගේම උන්වහන්සේට ඔබගේ මගේ ජීවිතය ගැන අන්නගේ සැලැස්මක් තිබෙනවා. මේ සැලැස්මත් උන්වහන්සේ නිශ්චිත කාල රාමුවක් තුල උන්වහන්සේගේ බල පරාක්‍රමය යටතේ සිද්ධ කරන්නට යන ක්‍රියාවන් සියල්ලන්ගෙන් අනුකූල දේවල්. එනිසා ඔබෙත් මගේ ජීවිතයේ සිදුවන කිසිවක් අහම්බෙන් සිද්ධ වෙන කාරණා නෙමෙයි. ඔබෙත් මගේ ජීවිතයේ සිදුවෙනා වූ සිදුවීම් අහම්බෙන් සිදුවෙනා වූ අකාලයට සිදුවෙනා වූ කාරණා නෙමෙයි. උන්වහන්සේ ඔබේ මගේ ජීවිතයේ නියම කාලයේදී නියම කාරණා ඉෂ්ට කරන්නට බල සම්පන්න තන් වහන්සේ. මගේ ප්‍රේමවත් සහෝදර සහෝදරිය අපි දැනගත යුතු ප්‍රධාන කාරණාව තමයි අපගේ ජීවිතයේ සිදුවෙනා වූ මෙම සිදුවීම් උන්වහන්සේගේ පාලනයට උන්වහන්සේගේ සැලැස්මට යටත් නම් එලෙස උන්වහන්සේගේ සැලැස්ම සහ උන්වහන්සේගේ කාලය කෙරෙහි බලාපොරොත්තු තබීමට අපගේ ඇදහිල්ල අප ශක්තිමත් කරගත යුතු වෙනවා. මක් නිසාද? අපි අපගේ ක්‍රියාවන් අපගේ කාලයට අපිට අවශ්‍ය මොහොතේ ඉෂ්ට කරගන්න අපි උනන්දුවක් දක්වන්න උත්සාහ කරොත් උන්වහන්සේගේ එක් නියමිත කාලයේදී ඉෂ්ට වෙන ක්‍රියාවන් වලට එයින් යම් බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම එයින් අපට අනාගතයේදී අහිතකර ප්‍රතිඵලයන් භුක්ති විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. අපි ආබ්‍රහම්ගේ ජීවිතය ගත්තොත් ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ සැලැස්මක් දුන්නා. උන්වහන්සේගේ සැලැස්ම පරිදි උන්වහන්සේගේ ගිවිසුම පරිදි උන්වහන්සේ මහත් ජාතියක පියෙක් වෙන්න යනවා කියලා. ආබ්‍රහම් මහත් ජාතියක පියෙක් වෙන්න යනවා කියලා. ඒ වෙනුවෙන් සාරා ගර්භණීව දරුවෙක් ලැබෙන්න යනවා කියලා දෙවියන් වහන්සේ පොරොන්දුවක් දෙනවා. නමුත් ආබ්‍රහම්ට ඉවසීමක් තිබුණේ නැහැ මේ දෙවියන් වහන්සේගේ කාලයේදී මේ සැලැස්ම ඉෂ්ට වෙනකම් බලා සිටින්න. ආබ්‍රහම්ගේ හදිසිය නිසා අවසානයේදී මේ ඊශ්‍රායල් ජාතියටත් මේ ලෝකයටත් ඊටමත් බලපෑම් ඇති කරන ඒ තවත් ජාතියක් නිර්මාණය වීමක් සිද්ධ වෙන්න යනවා. නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම අදාළ කාලයේදී උන්වහන්සේ ප්‍රකාශ කළ ලෙසම ඉෂ්ට සිද්ධ වුණා. එනම් මගේ ප්‍රේමවත් සහෝදර සහෝදරිය දෙවියන් වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ කැමැත්ත පරිදි නියමිත කාලයේදී සිද්ධ වෙන්න යන බව අපි දන්නා බැවින් අපගේ ක්‍රියාවන් උන්වහන්සේගේ සැලැස්මට අනුකූලව හැඩගස්වා ගැනීම කිරීම අපට තුල තිබෙනා වූ විශාල වගකීමක්. ඒ නිසා ඔබගේ ජීවිතය තුළ ඔබට තිබෙනා වූ ගැටලු ඔබ විසඳා ගැනීමේදී ඔබ කල්පනා කළ යුතු වැදගත්ම දේ තමයි මා ගන්නා වූ සියලු ක්‍රියාවන් දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුකූල වන ලෙස සිද්ධ කරන්නේ කුමක් කෙසේද? මක් නිසාද? උන්වහන්සේගේ සැලැස්ම අපේ ජීවිතය තුළ ඉෂ්ට කිරීම තුළින් පමණයි අපගේ ජීවිතය වඩාත් යහපත් වෙන්න යන්නේ. නමුත් අපිට තිබෙන ගැටලුව තමයි අපිට ඉවසීමක් නැහැ අර ආබ්‍රහම්ට වගේ. අපිට ඉවසීමක් නැහැ උන්වහන්සේගේ කාලය එනතෙක් බලා ඉන්න.
අපි හැමතිස්සෙම ප්‍රශ්න කරනවා ඇයි ස්වාමිනී මේක මෙච්චර පරක්කු? ඇයි සමිඳුනි මගේ රැකියාව මෙපමණ පරක්කු? ඇයි සමිඳුනි මගේ ජීවිතේට මම බලාපොරොත්තු වෙනා වූ පුද්ගලයා පැමිණෙන්න මෙපමණ පරක්කු? මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, මේ සියල්ලක්ම අපිට තේරුම් ගැනීමට අපහසු වෙන්නේ අපිට බෑ දෙවියන් වහන්සේ දකින ආකාරයට මේ සියලු සිද්ධීන් දිහා බලන්න. ඒ වගේම අපිට තේරෙන්නේ නැහැ මේ ලෝකයේ සියලු සිදුවීම් එකිනෙකට සම්බන්ධව සිදුවෙන ආකාරය ඒත් ඒක තේරුම් ගන්න අපිට හැකියාවක් නැහැ. දෙවියන් වහන්සේ දකින ඒ දිගපළලට සිදුවීම් වල තියෙන බරපතලකම දකින්න අපිට ප්‍රශ්නාවක් නැහැ. අපිට දැනගැන්මක් නැහැ. ඒ නිසායි දේශනාකාරය පොතේ සඳහන් වෙන්නේ උන්වහන්සේගේ වචනය තුළ 3 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ උන්වහන්සේ සියලු දේම ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයේද ඔවුන්ගේ සිත්වල තබා තිබේ. ඒ පටන් ගැනීමේ සිට කෙලවර දක්වා මිනිසයන් කළ කාරණා දෙවියන් වහන්සේ කළ කාරණා මිනිසයන්ට දැනගන්න බැරිය. එහෙනම් දෙවියන් වහන්සේගේ කාරණා දැනගන්න තරම් අපිට හැකියාවක් නැහැ. උන්වහන්සේ අපගේ ජීවිතයේ ආරම්භයේ සිට අවසානය දක්වා පැහැදිලිව දකින්නා වූ තරන් වහන්සේ. නමුත් අපට පේන්නේ මෙපමණ කල ඌ දේ සහ දැන් මේ මොහොතේ සිද්ධ වෙන දේ පමණයි. අපි එලියාගේ ජීවිතය අරගෙන බැලුවොත් එලියාගේ ජීවිතයේ එලියා දෙවියන් වහන්සේ සමග ඊටම සමීප සම්බන්ධතාවයක් තිබුවා වූ දිවසිවරයෙක්. එලියාගේ වචනයට අහසින් ගිනි බැස්සීමට තරම් දෙවියන් වහන්සේ ඔහු සමග ඊටමත් සමීපව කටයුතු කරා. නමුත් එක්තරා අවස්ථාවකදී ඒ එලියාගේ ප්‍රාණය නසන්න ඒ යෙසබෙල්ගේ සේනාවෙන් මොහොතේදී එලියා කල්පනා කරනවා මේ පීඩාව ඇයි මට මේ කාලෙදී පැමිණෙන්නේ? මෙවැනි පීඩාවක් මට දරා ගන්න බෑ. මම දැන් මේ ජීවිතයෙන් සමුගත යුතුයි. එහෙනම් එලියට පෙනෙන්නේ මේ දැන් මේ මොහොතේ සිද්ධ වෙන කාරණාව මිසක් තමගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ තබා තිබුණා වූ අනගිසලස්ම කොපමණද කියලා එලියා එදා දැක්කේ නැහැ. එලියා එදා දෙවියන් වහන්සේගෙන් ඉල්ලනකොට ස්වාමිනී මට දැන් ජීවත් වුණා ඇති. මම මගේ ජීවිතය නැති කරගන්න අවශ්‍යයි කියලා ඔහුට සිතන මොහොතේදී ඔහු දැනගෙන හිටියේ නෑ දෙවියන් වහන්සේ ඔහුට තබා තිබෙනා වූ සැලැස්ම කොපමණ අනගිද කියලා. ඔහු මරණය සොයනකොට ඔහු දැනගෙන හිටියේ නෑ දෙවියන් වහන්සේ ඔහුට මරණය ඔහුගේ ජීවිතය තුළින් ඉවත් කර තිබෙන බව. එහෙනම් ඒතරම් අනගි සැලැස්මක් එලියා නොදැන තමයි ඒ ආකාරයට කලබල වුණේ. මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය ඔබත් මාත් ඔබගේ ජීවිතවලට විවිධ සිදුවීම් සිදු වෙනකොට විවිධ කරුණු සිද්ධ වෙනකොට විවිධ ප්‍රශ්න ඇති වෙනකොට මේ ලෝකයේ වෙනස්කම් වෙනකොට ඔබ කලබලවද? ඔබ කලබල වෙනවද? ඔබගේ ජීවිතේට මෙතරම් ඉක්මනට මේ දේවල් සිද්ධ වුණාද කියලා ඔබ ප්‍රශ්න කරනවද? ඔබ තේරුම් ගත යුතු ප්‍රධාන කාරණාව ඔබගේ ජීවිතය උන්වහන්සේගේ සැලැස්මට යටත් සියලු ප්‍රස්තාවන්ද සියලු කාලයන්ද උන්වහන්සේට යටත්ව තිබෙන බව ඔබ තේරුම් ගත යුතුයි. එසේනම් අපි ඊටමත් ඉවසිලිවන්තව අපගේ ජීවිතයේ තියෙන සිදුවෙන සිදුවීම් ගැන විමසිල්ලෙන් බලා උන්වහන්සේට අපි යාචනා කළ යුතුයි. අපගේ ජීවිතය තුළ උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට සිද්ධ වන පිණිස අපි ඒ ගැන ඇදහිල්ලෙන් බලාපොරොත්තුවෙන් සිටිය යුතුයි. මොකක් වුණත් කමක් නැහැ මගේ ජීවිතේ. එවැනි සිතුවිලි වලින් නෙමෙයි අපි අපේ ජීවිතය තුළ සිදුවෙන සෑම දෙයක්ම උන්වහන්සේගේ කැමැත්තට උන්වහන්සේගේ සැලැස්මට යටත්ව සිදුවෙන බව විශ්වාස කරමින් උන්වහන්සේගේ ඉදිරි සැලැස්මට මා විසින් කළ යුතු දේ කුමක්ද යන්න සොයමින් අපගේ ජීවිතය ගත කළ යුතුයි. මෙවැනි ඇදහිල්ලෙන් එක කුඩා බලාපොරොත්තුවක් තමගේ ජීවිතය තුළ සිදුවෙන කුඩා බලාපොරොත්තුවක් ඉටු වීම උදෙසා බලා සිටි චරිත දෙකක් අපිට බයිබලයේදී හමු වෙනවා.
බයිබලයේ අපි පෙරළුවොත් ලූක් සුභාරංචි පොතට ඒ යේසුස් වහන්සේගේ පැමිණීම ගැන ආදම්ගේ කාලයේ සිට බොහෝ පුද්ගලයන් මනුෂ්‍යයන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ඒ යේසුස් වහන්සේගේ මෙලොවට පැමිණීම ගැන බලාපොරොත්තු වෙමින් සිටියා. මොකද යේසුස් වහන්සේගේ පැමිණීම කියන්නේ ගැලවීමේ බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුව ඇස් දෙකින් දකින්න මනුෂ්‍යෝ බොහෝ පිරිසක් වර්ෂ ගණනාවක් බලාගෙන සිටියා. නමුත් සුද්ධාත්මයන් වහන්සේගේ පෙළඹවීමෙන් මේ ගැලවීම ඇස්වලින් දකින්ට යන ඒ බලාපොරොත්තුව සුද්ධාත්මයන් වහන්සේ දෙදෙනෙකුට එළිදරව් කරනවා. ඒ තමයි සිමියොන් සහ ආනා කියන පුද්ගලයන් දෙදෙනා. මේ දෙදෙනාටම සුද්ධාත්මයන් වහන්සේ එළිදරව් කරනවා නුඹලා ගැලවීම ඇස්වලින් දකින්න නැතුව මිය යන්නේ නැහැ කියලා. අපි බයිබලයේ ලූක් සුභාරංචි පොතේ 25 වෙනි පරිච්ඡේදයේ ඉඳන් බැලුවොත් එහෙම අපි 27 වෙනි පදයට ගියොත් සිමියොන් ගැන මෙලෙස සඳහන් වෙනවා. ඔහු ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන දේව මාලිගාවට ආවේය. ලදරු යේසුස් වහන්සේ විවස්ථාවේ සිරිත ලෙස කරන පිණිස මව්පියන් උන්වහන්සේ ගෙනා විට ඔහු උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් කියනුවේ ස්වාමින් වහන්සේ දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයෙන් යන්ට හරනසේක. සිමියොන් කියන පුද්ගලයා බයිබලයේ තුල අපි දකිනවා විශාල කාලයක් යේසුස් වහන්සේගේ උපත ගැන බලාපොරොත්තුෙන් සිටියා. යේසුස් වහන්සේගේ උපත දකින්න ඒ බිරිඳු යේසුස් වහන්සේව දකින්න ඔහුට හෙළිදරව් කර පරිදි ඒ කුඩා බලාපොරොත්තු වෙනුවෙන් ඔහුගේ ජීවිත කාලෙම බලා සිටියා. මේ අවස්ථාවේදී ඔහු දැනගෙන හිටියේ නෑ ඔහු ඉදිරියට එන්නේ යේසුස් වහන්සේද යේසුස් වහන්සේ මරිය තුමිය එහෙම නැත්නම් යෝසප් කියන සුරැකිපියා මේ කිසිවක් සිමියොන් අඳුරන්නේ නෑ. ඔහු කළ එකම දේ සුද්ධාත්මයන් වහන්සේට කීකරුව ඔහු සෑමදාම විමසමින් ඉන්න ඇති ස්වාමිනී ඔබ වහන්සේ මට ප්‍රකාශ කළා ගැලවීම මගේ ඇස්වලින් දකිනවා. ඒ දවස අදද ඒ දවස අද නම් ඒ ගැලවීම මගේ ඇස්වලින් දකින කර මට උන්වහන්සේව හඳුනා ගන්න වාසනාව දෙන්න. මෙවැනි බලාපොරොත්තුවක් සිමියන් ගාව තියෙන්නේ නැති. ඒ බලාපොරොත්තුවට ඔහු කොච්චර විශ්වාසවන්තව සිටියද? දෙවියන් වහන්සේගේ සැලැස්ම කොපමණ අපූර්වද? අපි දකිනවා මරියා සහ යෝසප් යේසුස් වහන්සේ හම්බෙනකොට සිටිය ස්ථානයයි මේ සිමියොන්ව හම්බෙන ස්ථානයයි ස්ථාන දෙකක්. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ ඉෂ්ට වෙන්න මේ සිද්ධි එකිනෙකට කොපමණ අපූර්ව ගැලපුණාද? ඒ සිමියොන්ගේ විශ්වාසවන්ත කම නිසා සුද්ධාත්මයන් වහන්සේට ඔහු කොපමණ සියුම්ම ඇහුම්කන් දුන්නද? මොකද මේ මොහොතේදී මේ අවස්ථාව අහිමි වුණා නම් සමහර විට සිමියොන්ට ඒ ගැලවීමේ ආශිර්වාදය ඇස් දෙකින් දකින්න නොහැකි වෙන්න ඉඩ තිබුණා. අපි ආනාගේ චරිතය ගැන දැක්කොත් එහෙම ආනාගේ චරිතයත් මෙලෙසමයි. අපි 37 වෙනි පදේ දිහා බැලුවොත් අවුරුදු 84ක් ඇය වැන්දබුව සිට රෑදවල් දෙකේ නිරහාරයෙන් ඉඳ යාචනා කරමින් නමස්කාර කළාය. ඈද ඒ පැයෙහිම ඇවිත් දෙවියන් වහන්සේට ස්තුති කොට යෙරුසලමේ මිදීම ගැන බලා සිටි සියලු දෙනාට උන්වහන්සේ ගැන කතා කළාය. එනම් මේ ආනා කියන චරිතයත් ඒ ලෙසම උන්වහන්සේගේ සැලැස්ම උන්වහන්සේගේ කාලය එනතෙක් ඉතාමත් ඉවසිලිවන්තව උන්වහන්සේ සමග කාලය ගත කරපු තැනැත්තිය. අද අපි කල්පනා කර බැලුවොත් ඔබේ මගේ ජීවිත ගැන ඔබත් මාත් කොපමණ උන්වහන්සේගේ සැලැස්ම අපගේ ජීවිතයට තුල ඉෂ්ට වෙනකන් උන්වහන්සේගේ කාලය එනකන් අපි බලාපොරොත්තු වෙ ඉන්න සූදානම්ද? ඒ ගැන අපි කොච්චර ඉවසිලිවන්තද? සිමියොන්ට සහ ආනාට තිබෙන්නා වූ මේ බලාපොරොත්තුව ඒ කාලය වෙනුවෙන් ඒ ඉවසිලිවන්තව සිටීමේ හැකියාව අද ඔබටත් මටත් තිබෙනවද? අපි කල්පනා කර බලමු. අපි විමසා බලමු අපෙන්න. අපි අපේ ජීවිතවල යම් යම් කාරණා ප්‍රමාද වෙනකොට අපි කොච්චර බලාපොරොත්තු සුන්නුණු මනසකින් යුක්තව අපි කතා කළාද? අපි කොච්චර දුක් වුණාද? අපේ ජීවිතයේ ඉන්න යම් යම් පුද්ගලයන් අපෙන් ඈත් වෙනකොට අපේ සමීපතමෙන්
අපෙන් ඈත් වෙනකොට අපිට අහිමි වෙනකොට ඇයි මේ දේ උනේ කියලා අපි කොච්චර දුක් වුණාද? නමුත් දෙවියන් වහන්සේට සෑම දෙයකටම කාලයක් සහ ප්‍රස්තාවක් තිබෙනවා. ඒ සියල්ල උන්වහන්සේට යටත් තිබෙනවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, ඔබේ මගේ ජීවිතයේ සිදුවෙන සෑම දෙයක්ම උන්වහන්සේගේ සැලැස්ම ප්‍රකාරව නියමිත කාලයේදී සියල්ල ඉෂ්ට කරන්නට බලය තිබෙනා වූ තැනන් වහන්සේ ඔබත් මගේ ජීවිතය පාලනය කරන බව විශ්වාස කරමින් අපි උන්වහන්සේට යටත් යුතු කාලය පැමිණ තිබෙනවා. අපි එහෙම යටත් ඉවසිලිවන්තව සිටින්න සූදානම් නම් අපගේ ජීවිතවල මහත් දෙයක් අපි අත්දකින්න යනවා. එලෙසම උන්වහන්සේගේ සැලැස්ම, උන්වහන්සේගේ යහපත්කම, උන්වහන්සේගේ සියලු ආශිර්වාද භුක්ති විඳින්න තරම් අපි වාසනාවන්ත වෙන්න යනවා. අද දවසේදී උන්වහන්සේගේ පණිවිඩය මෙයයි. ඔබ සෑම කෙනෙක්ම උන්වහන්සේගේ කාලයත් ප්‍රස්තාවත් පැමිණෙන තෙක් ඔබගේ ජීවිතයේ දෙස, ඔබගේ ජීවිතයේ කාරණා සියල්ල දෙස උන්වහන්සේට යටත්ව ඇදහිල්ලෙන් උන්වහන්සේ දෙස බලා සිටින්න, ඇදහිල්ලෙන් උන්වහන්සේට යාචනා කරමින් සිටින්න, ඇදහිල්ලෙන් ශුද්ධාත්මයන් වහන්සේ සමග සම්බන්ධව සිටින්න. උන්වහන්සේ නියමිත කාලයේදී උන්වහන්සේගේ පොරොන්දු ඔබගේ ජීවිතයේදී ඉෂ්ට කරන්න බල සම්පන්න තැනන් වහන්සේ. අපි යාචනා කර උන්වහන්සේගේ දෑතට බාර ගමු. ආදරණීය දේව පියාණනි, ඔබ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා ඔබ වහන්සේගේ වචනේ නිසා. ඔබ වහන්සේ අපගේ ජීවිතවල සිද්ධ කරනා වූ සෑම දෙයක්ම ඔබ වහන්සේගේ කාලයට, ඔබ වහන්සේගේ ඒ සැලැස්මට අනුකූලව සිද්ධ වෙන්න යන බව අපි දන්නවා ශුමාන දේව පියාණනි. අනේ සමිඳුනි, අපගේ මුරණ්ඩු කමෙන්, අපගේ ඉවසිලිවන්තකම නැතිකමෙන් අප කළා වූ සෑම දෙයක් ගැනම අපි කමාවයි දිනවා. මෙතෙන් පටන් ඔබ වහන්සේගේ ඒ නියමිත සැලැස්ම, නියමිත කාල පරිච්ඡේදයේ ඉෂ්ට වෙන තෙක් ඒ සැලැස්ම හඳුනාගෙන ඔබ වහන්සේගේ සැලැස්ම වෙනුවෙන් බලා සිටින්නත්, ඒ වෙනුවෙන් මා කළ යුතු දෙය කරන්නටත්, ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙන්නටත්, ඔබ වහන්සේට සමීප වෙන්නටත් මට කරුණාව දුන මැනව. ජීවමාන දේව පියාණනි, ඔබ වහන්සේගේ සැලැස්ම හැර වෙන කිසිම දෙයක් මාගේ කැමැත්ත පරිදිවත්, මාගේ සැලැස්මක් පරිදිවත් සිදු නොවන්ට ඔබ වහන්සේ සමදුනේ මාගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වී ඔබ වහන්සේම මට ප්‍රඥාව ලබා දුන මැනව. සමදුනේ, දැන් ඔබ වහන්සේගේම සැලැස්ම මා තුළ ඉෂ්ට වෙන්න යන නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේම සමදුනේ අප සියල්ලක්ටම ආශිර්වාද කරන නිසා ස්තුතිවන්ත වෙනවා චුමාන දේව පියාණනි. සියල්ල ඔබ වහන්සේගේ දෑතට බාරයි. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්ම පොළොවේ අපගේ ජීවිතවලද ඉෂ්ට වෙනසේක්වා. සියල්ල කීවේද ඉල්වේද අප වෙනුවෙන් ජීවිතේ පූජා කළ නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගිතුම් වූ ශ්‍රී නාමයෙන් නිසාමය. ආමෙන්. ස්වාමීන් වහන්සේ අපට කියා දුන්නේ වචන අපි සිහි කරමින් අපි ගායන කරමු. 421 වන ගීතිකාව. කියානනි මාගෝ පෙන්වන් මේ ලෙව් සයුරමේදී. Lord.
आपे अनुग्रह संदा आपे याकन्या क्रम nên 예수 그리스도 한식의 가로나오다 요 데비안 한식의 프레임이다 슈타메난 와한식의 사하바기 그마 사마다나이다 오버 와한세 디하 발라민 오버 와한세 사모가 이 가만카란다 야나 오버 와한식의 세나가 원나 아파 사모가 사다 칼토 베바 아멘 오버 수요일로 되나타 예수 비타이